වෙසක් පුරපසළොස්වක පෝය දිනය අපි උත්සවශ්‍රීයෙන් සමරන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච නිසා නෙවෙයි. වෙසක් පුරපසළොස්වක පෝය දවස අපි සතුටින් සමරන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාප නිසා නෙවෙයි. වෙසක් පුරපසළොස්වක පෝය දවස අපි උත්සවශ්‍රීයෙන් ශ්‍රද්ධාවෙන් සැමරිය යුත්තේ සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ සිදු වූ පෝය නිසාමයි. සිදුහත් කුමාරයා කියලා කියන්නේ සාමාන්‍ය මිනිසුන් අතර බිහිවෙච්ච කෙනෙක්. සිදුහත් කුමාරයාටත් කෙලෙස් තිබ්බා. ඒ වගේම ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ හැටියට කවුරුත් කැමති නෑ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙනවා දකින්න. හැබැයි අපි හැමෝම සතුටුයි සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ සෑහෙන දුෂ්කර ක්‍රියාවක් සිද්ධ කරලා සම්‍යක් සම්බෝධියට පත් වුණා කියන පුවත අහන්න. අන්නේ ඒ පුවත අහන්න ලැබීමම කෙනෙකුගේ හිතට දැනෙන්නේ සුව එළවන ස්වභාවයක්, සතුටක්. ඒ නිසාම තමයි වෙසක් පෝය වැදගත් වෙන්නේ. දැන් ගොඩාක් අය කියනවා මේ තෙමගුල කියලා. තෙමගුල කිව්වහම සාමාන්‍ය අපි දන්නවා කෙනෙක් පරලෝසපත් වුණාම මගුලක් නෙවෙයි ඒක අවමගුලක්. එතකොට බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාපු එක කෙනෙකුට මංගල සම්මත විය යුතු නෑ. බුද්ධ චරිතයේ සුවිශේෂ සිදුවීම් තුනක් සිදු වූ පෝය හැටියට හඳුන්වන එක තමයි වඩාත්ම යෝග්‍ය වන්නේ. ඉතින් ඒ බඳු පෝයක් අරමුණු කරගෙන මේ ධර්ම දේශනා මාලාව සිද්ධ වෙන නිසා මා කැමති බුදු පියාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක පිළිබඳව මේ පින්නතුන්ට කරුණු ටිකක් විස්තර කරලා දෙන්න. දැන් මේ ලෝකයේ තියෙනවා අලුත් ආගමික සංවාදයක්. මේ විශ්ව ගම්මාන කරා ගමන් කරන ගෝලීයකරණයට අහු වෙච්ච අපේ රට තුලත් ඒ සංවාදය තියෙනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා inter religious dialogue කියලා. අන්තර් ආගමික සංවාදය. මේ අන්තර් ආගමික සංවාදයේ තුල බොහෝ දෙනා උගන්වන දෙයක් තමයි හැම ආගමක්ම එකයි. හැම ආගමකින්ම කියන්නේ හොඳ කරන්න නරක කරන්න එපා කියන එකයි. ඒ නිසා ඔය කෝකක් අදහගෙන හිටියත් ගැටලුවක් නෑ කියන මතය ජාත්‍යන්තරවත් පතුරවාගෙන යනවා. හොඳ කරන්න නරක කරන්න එපා කියන එක හැම ආගමකටම පොදුයි. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ තුල පහළ වුණේ හොඳ කරන්න නරක කරන්න එපා කියලා කියන්නමම නෙවෙයි. එහෙම පහළ වෙන්න නම් අලුත් ආගමික ශාස්ත්‍රූවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේට කලින් ලෝකේ පහළ වෙලා හිටපු ආගමික නායකයෝ කිව්වෙත් ওই ටිකම තමයි. බොහෝ දෙනා කිව්ව හොඳ කරන්න නරක කරන්න එපා කියලා. එතකොට තව කෙනෙක් කියපු දෙයක් නැවත නැවත කියන්නට වෙනත් ශාස්ත්‍රූවරු අවශ්‍ය නැහැ. කෙනෙක් කියපු දෙයක් නැවත ප්‍රතිවචනය කරනවා නම් එයා ශාස්ත්‍රූවරයෙක් නෙවෙයි. දැන් බලන්න මම කියන්නේ බුදුහාමුදුරන්ගේ බණ. දැන් බුදුහාමුදුරන්ගේ බණ මම කියනවා කියලා මම ශාස්ත්‍රූවරයෙක් වෙන්නේ නැහනේ. මම අනුගාමිකයෙක් විතරයි. මම ශ්‍රාවකයෙක් විතරයි. එහෙනම්
බුදුරජාණන් වහන්සේ අන් අය අපි දන්නවා ලෝකේ පහළ වෙච්ච බොහෝ දෙනා ශාස්ත්‍රත්වයේ හිලහ සලකනවා. එහෙම සලකන්නේම ඔවුන් විසින් දේශනා කරන ඒ ශාස්ත්‍රෝන් වරුන් විසින් දේශනා කරපු ධර්මයේ තුල විවිධත්වයක් වෙනසක් තියෙන නිසාමයි. ඒ නිසා අර ආගමික සංවාදයේ පතුරවන අයගේ මතේ බිඳ වැටෙනවා. පින්වත්නි, මේ ලෝකේ පහළ වෙච්ච කිසිදු ආගමික නායකයෙකු හා බුදුරජාණන් වහන්සේ සමාන කරන්න බෑ. කවරෙක් කෙසේ සමාන කරන්න උත්සාහ කළත් අපි දන්නවා බුදුරජාණන් වහන්සේට කියන බුදුරජාණන් වහන්සේ හඳුන්වන සුවිශේෂ නමක් තියෙනවා. ඒකට කියනවා අසම කියලා. අසම කියලා කියන්නේ කාටවත් සම කරන්න බෑ කියන එකයි. මේ ලොව සිටින කිසිදු කෙනෙකුට, මේ ලොව පහළ වූ කිසිදු කෙනෙකුට, දෙව්ලොව දෙවියන්ට, බඹලොව බඹුන්ට, ලෝකෙ සිටින කිසිදු කෙනෙකුට බුදු පියාණන් වහන්සේව සමාන කරන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ සමාන කරන්න පුළුවන්කමක් තියෙනවා නම් තියෙන්නේ තවත් බුදු කෙනෙකුන්ටම පමණයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අසම සම කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරුවන්ට සමාන කරන්න බැරි නිසා අසම කියනවා. අසම වූම බුදු කෙනෙකුන්ටම පමණක් සමාන කරන්න පුළුවන් නිසා විතරයි අසම සම කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ අසම සම භාවය පිළිබඳව අපි කරුණු ටිකක් කල්පනා කරමු. පින්වත්නි, මේ ලෝකයේහි පහළ වෙලා තියෙන ආගම් දිහා බැලුවාම ඒ හැම ආගමකම ප්‍රධානියා, මූලිකයා ඉන්නේ මේ ලෝකේ නෙවෙයි. අනිත් ආගම්වල බුදුදහම හැරුණකොට මූලිකයා ඉන්නේ දිව්‍ය ලෝකයක. දෙවියන් වහන්සේ දෙව්ලොවයි සිටින්නේ. එතකොට මේ ලෝකයට ආවේ නියෝජිතෙක් පමණයි. එතකොට බුදුදහමෙහි එන මූලිකයා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දහම දේශනා කළේ එනිසා මේ ලෝකයේහි පහළ වෙච්ච ආගමික මූලිකයා, ප්‍රධානියා, නායකයා, මිනිසයා බුදුරජාණන් වහන්සේ. ඒ අතිනුත් බුදුහාමුදුරුවෝ කාටවත් සමාන නැහැ. අනිත් එක බැලුවොත් මේ ලෝකයේහි පහළ වෙච්ච අනිත් ආගම්වල මේ ලෝකයේහි පහළ වෙච්ච නායකයෝ දිහා බැලුවාම ඒ නායකයෝ හැම කෙනෙක්ම කරලා තියෙන්නේ බුදුහාමුදුරු මේ තව කෙනෙකුගේ පණිවිඩයක් ඇවිල්ලා කියපු එක. දැන් ජේසුස් වහන්සේ කලේ දෙවියන් වහන්සේගේ පණිවිඩය කියපු එක. නබි නායකතුමා කලේ දෙවියන්ගේ පණිවිඩය කියපු එක. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම අනුන්ගේ පණිවිඩයක් ගෙනාවේ නැහැ. බුදුහාමුදුරුවෝ පණිවිඩකාරයෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම පණිවිඩයක් ගෙනාවේ. හරියට දක්ෂ පර්යේෂකයෙක් කාලාන්තරයක් තිස්සේ පර්යේෂණාගාරයකට වෙලා විවිධ පර්යේෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමනයකට එළඹෙනවා. අන්නේ එළඹිච්ච නිගමනය ලෝකයට අඬගා ප්‍රකාශ කරනවා කිසියම් දවසක. ඒ අඬගා ප්‍රකාශ කරන වගේ අපේ බුදු පියාණන් වහන්සේ මහා පර්යේෂණයක් කළා. කොච්චර කාලයක්ද? සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කල්. මොකද්ද මේ පර්යේෂණය? දුක නැති කිරීමේ පර්යේෂණයයි. සැප උදා කිරීමේ පර්යේෂණයයි. සදාතනික සැප සොයා යාමේ පර්යේෂණයයි. එතකොට ඒ පර්යේෂණය සඳහා බුදු පියාණන් වහන්සේ විවිධ නිරීක්ෂණ කළා. නිගමනවලට ආවා. ආපහු ඒව වෙනස් කළා. ඔය විදිහට පර්යේෂණ කරලා බුදු වන ආත්ම භාවයේදී අවුරුදු 6ක් තිස්සේ මහා පර්යේෂණයක් කළේ. දුක නැති කිරීමේ පර්යේෂණය කළේ. පස්සේ තේරුම් ගත්තා දුක නැති කරන්න මැදුම් පිළිවෙත අනුගමනය කරන්න ඕන කියලා. නිගමනයකට එළඹිලා මැදුම් පිළිවෙත අනුගමනය කළා. අනුගමනය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊට පස්සේ වෙසක් පුර පසළොස්වක පෝය දවසේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයෙහි සුවය විඳිමින් ඉඳලා
ලෝකයාට ඇසළ පොහොය දවසේ ඒ සත්‍යයේ පණිවිඩය ප්‍රකාශ කළා. බලන්න බුදුරජාණන් වහන්සේ අන්න ඒ වගේ උත්තරීතර පුද්ගලයෙක්. ඒතර අනුන්ගේ පණිවිඩ ගෙනාපු කෙනෙක් නෙවෙයි. පණිවිඩකාරයෙක් නෙවෙයි. ඊළඟ කාරණේ තමයි බුදුහාමුදුරුවෝ ගැලවුම්කාරයෙකුත් නෙවෙයි. දැන් සමහර බෞද්ධයොත් පුරුදු වෙලා ඉන්නවා බුදු පිළිම ළඟට ගිහිල්ලා ඉවර වෙලා අත් දෙක දික් කරගෙන අනේ බුදුහාමුදුරුවනේ මා දිහා බලන්න මං අසරණයි ඔය ආදී වශයෙන් බුදුහාමුදුරන්ගෙන් ඉල්ලන්න බුදුහාමුදුරන්ගෙන් යදින්න බුදුහාමුදුරුවන් තුලින් විවිධ සම්පත් බලාපොරොත්තු වෙන බෞද්ධයෝ සිටිනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම කාගේවත් ගැලවුම්කාරයෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ මාර්ගෝපදේශකෙක් විතරයි. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ තුම්හි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. ඔයත් ඔයත්ගේ වැඩ ටික කරගන්න. තථාගතවරු කියන්නේ පාර කියලා දෙන අය විතරයි. ඒතර බුදුහාමුදුරුවෝ අපිට යා යුතු මඟ නොයා යුතු මඟ කියලා දුන්නා. නිවන් මඟ හෙලිපෙහෙලි කරලා දුන්නා. ඒ දේ කියලා දීපු එකම ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ. එතකොට බුදුහාමුදුරුවෝ ගැලවුම්කාරයෙක් නෙවෙයි මාර්ගෝපදේශකයෙක්. ඊළඟට පින්නතුනි මේ ලෝකයෙහි ඉපදෙන්න කලින් ඉඳලා ඉතිහාසයක් තිබ්බනම් කිසි යම් ආගමික නායකයෙකුට ඒ බුදුහාමුදුරුවන්ට විතරයි. අනිත් හැම ආගමික නායකයෙක්ම බැලුවොත් ඒ අයට ඉතිහාසය ගොඩ නැගින්නේ මේ ලෝ පහළ වූ දවසේ ඉඳලා. හැබැයි බුදුරජාණන් වහන්සේට තියෙනවා ඉපදෙන්න කලින් ඉඳලා ඉතිහාසයක්. මේ භවයේ පහළ වෙන්න කලින් ඉඳලා ඉතිහාසයක්. ඒ ඉතිහාසය සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කල් ඈත අතීතයේ දිවෙන දීර්ඝතර ඉතිහාසයක්. අන්න ඒ බඳු ඉතිහාසයකට උරුමකම් කියන ශාස්ත්‍රවරයෙකුට තමයි අපි හැමදෙනාම මේ ගෞරව සැලකිලි දක්වන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ අසම සමභාවය අපි හොඳට තේරුම් ගන්න ඕන. එක දවසක් බුදුහාමුදුරුවෝ උක්කට්ටා සහ සේතව්‍ය කියන නුවර දෙක අතරින් වැටී තිබිච්ච සුදු වැලි ඇතිරු පාරක ඇවිදගෙන ගියා. මෙහිම ඇවිදගෙන යනකොට බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලේ පාසටහන මේ වැලි තලාවේ රැඳුණා. බුදුහාමුදුරුවන්ට තියෙනවා සුවිශේෂ ලක්ෂණ ශරීර ලක්ෂණ 32ක්. ඒවට කියනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා. ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වල එකක් තමයි සුපතිට්ඨිත පාද කියලා කියන්නේ. සුපතිට්ඨිත පාද. සු කියලා කියන්නේ මනාකොට. පතිට්ඨිත කියන්නේ පිහිටි. පාද කියන්නේ යටිපතුල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගමන් කරනකොට අඩිය තියෙනකොට සම්පූර්ණයෙන්ම යටිපත්ලම බිම ස්පර්ශ වෙනවා. දැන් අපේ එහෙම නෙවෙයි. අපේ එක පැත්තක් උසයි. දැන් බලන්න ගෙදර ගිහිල්ලා වතුර ටිකක් ගාලා යටිපතුලේ බිම තියලා බැලුවාම එක පැත්තක් හීනි. ඒ හීනි වෙන්නේ ඇයි? අර ඉස්සිච්ච පැත්ත බිම ගෑවෙන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේගේ එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල යටිපතුල සම්පූර්ණයෙන්ම පොළොව ස්පර්ශ කරනවා. ඉතින් මේ පියසටහන් තමයි මේ සුදු වැලි තලාවේ දිගටම තිබ්බේ. බුදුහාමුදුරුවෝ පාරේ ඇවිදගෙන ගියාට පස්සේ වැඩම කරාට පස්සේ ඒ පාරෙන්ම යන්නාව ද්‍රෝණ කියලා බ්‍රාහ්මණයෙක්. ඒ ද්‍රෝණ බ්‍රාහ්මණයා මේ පියසටහන් දැකලා විස්මයටපත් වුණා. එයා මේ අංග ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳ ප්‍රවීණයෙක්. එක එක්කෙනාගේ ශරීරාංගයන් දිහා බලලා එයාගේ චරිතාංග කියන්න පුළුවන්. දැන් අද කාලෙත් ඉන්නවා කෙනෙකුගේ කන් දෙක දිහා බලලා කියන්න පුළුවන්, ඇඟිලි දිහා බලලා කියන්න පුළුවන්, ඇස් දෙක දිහා බලලා කියන්න පුළුවන්. ඒ වගේ අංග ලක්ෂණ බලලා ඉවර වෙලා චරිත ලක්ෂණ කියන්න පුළුවන් අය ඉන්නවා. අන්න ඒ වගේ මෙයා මේ අංග ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳව බොහොම ප්‍රවීණයෙක්. ඉතින් එයා මේ පියසටහන දැක්ක ගමන් විශ්මයටපත් වුණා. මම කවදාවත් මෙහිම පියසටහනක් නම් දැකලා නැහැ.
මේක නම් මහා අසිරිමත් කෙනෙකුගේ වෙන්න ඕන. කවුද මේ පිය සටහනට නියම උරුමකම් කියන්නේ කියලා මෙයා හොයාගෙන අර අඩිපාර ඔස්සේම ඉදිරියට ගියා. ටික දුරක් යනකොට එක තැනකින් අඩිපාර හැරිලා තිබ්බා. එතනින් ඉදිරියට අඩිපාර තිබ්බේ නැහැ. මෙයා එතනට ගිහිල්ලා වටපිට බැලුවා. එහෙම බලනකොට ඒ නුදුරෙහි ගහක් මුල පාරෙන් එහා බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නවා. මේ බ්‍රාහ්මණයා තේරුම් ගත්ත මේ අඩිසටහන් පාසටහන් උරුම මේ කෙනාට මේ ළඟ වාඩි වෙලා ඉන්න පුද්ගලයාට කියලා. ඉතින් ගිහිල්ලා ගෞරවයෙන් පැත්තකින් වාඩි වෙලා විස්මයෙන් වගේ දැන් මේ කවුද කියලා අඳුරන්නේ නැහැ. විස්මයෙන් වගේ අහනවා ස්වාමීනි ඔබ දෙවියෙක්ද? ඇයි දෙවියෙක්ද කියලා ඇහුවේ? මිනිස්සු අතරේ එහෙම අඩිසටහනක් කලින් මෙයා දැකලා තිබ්බේ නැති නිසා. ස්වාමීනි ඔබ දෙවියෙක්ද? බුදුහාමුදුරු උත්තර දෙනවා බමුණ මම දෙවියෙක් නෙවෙයි. එහෙනම් ස්වාමීනි ඔබ බ්‍රහ්මයෙක්ද? බමුණ මම බ්‍රහ්මයෙකුත් නෙවෙයි. එහෙනම් ස්වාමීනි ඔබ ගාන්ධර්වයෙක්ද? කාටද ගාන්ධර්වය කියලා කියන්නේ? ගාන්ධර්වය කියලා කියන්නේ මේ දිව්‍ය ලෝකයේ මියුසිකල් ගෲප් එකේ කට්ටිය. ගාන්ධර්වය කියලා දැන් අදත් ওই සංගීතයේ පිළිබඳව ප්‍රවීණයන්ට කියන්නේ අන්න ඒ වගේ. එහෙම එක්කෙනෙක්ද කියලා ඇහුවා. එතකොට බුදුහාමුදුරු කියනවා නෑ මම ගාන්ධර්වයෙකුත් නෙවෙයි. ඊට පස්සේ අහනවා ඔබ මිනිසෙක්ද? නෑ මම මිනිසෙකුත් නෙවෙයි. ඊට පස්සේ ආපහු අහනවා එහෙනම් ඔබ යකෙක්ද? නෑ මම යකෙකුත් නෙවෙයි. දැන් අහන එකට නෑ කියලා කියන. එහෙම කියනකොට අහන්න නැති එහෙනම් මොකෙක්ද කියලා. නේද? බ්‍රාහ්මණයා අහනවා ඔබ එහෙනම් කවරෙක්ද? අන්නේ මහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරු උත්තර දෙනවා. බමුණ ඔබ ඇහුවා මා දෙවියෙක්ද කියලා. මා කීවා ඔබට මා දෙවියෙක් නෙවෙයි කියලා. දෙවියෝ වෙලා උපදින්නේ කෙලෙස් තියෙන නිසා. දෙවියන් තුලත් කෙලෙස් තියෙනවා. දෙවියන්ගේ සිත් තුල තියෙන කෙලෙස් කිසිවක් මා සිත තුල නැහැ. ඒ නිසා මම දෙවියෙක් නෙවෙයි. බ්‍රහ්මය වෙලා උපදින්නෙත් කෙලෙස් තියෙන නිසා බ්‍රහ්මය වෙලා උපදින්නට අවශ්‍ය වෙන්නේ කෙලෙස් තිබීමයි. බ්‍රහ්මයන්ගේ හිත්වල තියෙන කෙලෙසුත් මා තුල නැහැ. ඒ නිසා මම බ්‍රහ්මයෙකුත් නෙවෙයි. ගාන්ධර්වයෝ වෙන්නේ කෙලෙස් තියෙන නිසා ගාන්ධර්වය වෙලා උපදින්නට අවශ්‍ය කරන කෙලෙසුත් මා සිත තුළ නැති නිසා මම ගාන්ධර්වයෙකුත් නෙවෙයි. ඊළඟට යක්ෂයෝ වෙන්නේ කෙලෙස් තියෙන නිසා යක්ෂයෝ වෙලා උපදින්නට අවශ්‍ය කෙලෙස් සියල්ලම දුරු කළ නිසා මම යක්ෂයෙකුත් නෙවෙයි. මිනිස්සුයෝ වෙන්නේ කෙලෙස් තියෙන නිසා. මිනිසයන්ගේ හැම කෙනෙකුගේම රහත් වෙලා නැත්තම් කෙලෙස් තියෙනවා. එතකොට සාමාන්‍ය මිනිසයන්ගේ සිත් තුළ තියෙන කෙලෙස් මා සිත තුළ නැති නිසා මම මිනිසියෙකුත් නෙවෙයි. මම උත්තරීතර මිනිසෙක්. මට කියන්නේ උත්තර මනුස්ස. බුද්ධෝති මං බ්‍රාහ්මණ ධාරේහි බමුණා දැනගන්න මට තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. හරියට පොකුණක මඩේ පියුමක් හට ගන්නවා. නෙළුම් මලක් හට ගන්නවා. නෙළුම් මල හරිම පවිත්‍රායි. පාරිශුද්ධත්වයේ සංකේතයක්. පියුම කියලා කියන්නේ නෙළුම් මල කියලා කියන්නේ. හැබැයි ඒ නෙළුම් මල පිපෙන්නේ මේ මඩගොහරු වල. නෙළුම් මල මඩගොහරුවේ පිපුණා කියා මඩේම නිමග්න වෙලා ගිලී ගඳ ගහන්නේ නැහැ. නෙළුම් මල මඩෙන් උඩට ඇවිල්ලා දියේ නොගෑවී ලෝකයේම සුවඳවත් කරනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයට කියනවා මාත් මේ කෙලෙස් සහිත මඩගොහරුවගේ මේ සමාජයේ තමයි ඉපදුනේ. ඒ ඉපදිලා මම ඒ తත්වය තේරුම් අරගෙන සමාජයේ කෙලෙස් සහිත අර්බුද සහිත පීඩාකාරී තැනක් කියලා තේරුම් අරගෙන ඒන් මිදිලා ඒන් උඩට ඇවිල්ලා ඒ සමාජයේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා. දැන් බලන්න
නෙළුම් මලට වුණත් වැඩි කල් පැවැත්මක් නැහැ වෙන තැනක පිපුණා. දැන් මේ මල් වාස්වල මල් පූචිවල නෙළුම් මල් දාලා තිනවා. සමහර වෙලාවට මේක වතුර නැත්තම් දවසක්වත් තියාගන්න බෑ මැලවිලා යනවා. එතකොට මේ වතුර සහිතකම, මඩ සහිතකම නෙළුම් පැලයට, නෙළුම් මලට පවතින උපකාර වෙනවා. හැබැයි එහෙම පවතින උපකාර වුණා කියලා කවදාවත් නෙළුම් මල මඩේ ගෑවි ගෑවි ගඳ ගහන්නේ නැහැ. එතකොට මේ කෙලෙස් නැති කරපු බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ මනුෂ්‍ය සමාජය තුලමයි. දිව්‍ය ලෝකවල බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකවල බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ මේ සමාජය තුලම තමයි. හැබැයි ඒ සමාජයෙන් ඉස්මතු වෙලා උඩට ඇවිල්ලා ලෝකෙම සුවඳවත් කරනවා. එහෙනම් මිනිස්සු කියලා කියන්නේ කෙලෙස් සහිත අඩුපාඩු සහිත පිරිසක්. ඒ මිනිසුන්ට බුදුහාමුදුරුවෝ දෙනවා පාඩම. මොකද්ද පාඩම? මේ කෙලෙස් සහිතව හැමතිස්සෙම ඉන්න එපා. අඩුපාඩු සහිතව හැමතිස්සෙම ඉන්න එපා. ඒ අඩුපාඩු හදාගෙන කෙලෙසුන් වැරදි හදාගෙන උඩට එන්න බලන්න. සමහරෙක් කල්පනා කරන්න පුළුවන් අපි ලැබපු සමාජ ක්‍රමය මේකයි. අපි ලැබපු අධ්‍යාපනය මේකයි. අපේ පරිසරය මේකයි. අපිට උරුම මේකයි. අපේ දෛවය මේකයි. ඒ නිසා අපිට මෙයින් ඉහළට යන්න බෑ. අපි කොහේ ගියත් ආපහු ඒ කුණු ගොඩටමයි වැටෙන්නේ. ඔය ආදී වශයෙන් කල්පනා කර කර සමහර අය පසුබා යන්න පුළුවන්. එහෙම පසුබා යන අයට බුදුහාමුදුරුවෝ සපයන්නේ පරමාදර්ශී චරිතයක්. ඒ නිසා එසේ පසුබා නොයා තේරුම් ගන්න තමන්ට තියෙනවා දක්ෂතාවක්. තමන්ට තියෙනවා හැකියාවක්. අන්නේ හැකියාවන් ඉහළ නංවන විදියට, ඔප්නංවා ගන්න විදියට, ආපහු නැවත කුණු ගොඩවල් වලට නොවැටෙන විදිහට ඉන්න උත්සාහ කිරීම තමයි බුදුහාමුදුරුවන්ටත් කරන්න පුළුවන් ගෞරවය කියන එක මේ වෙසක් සමය තුල අපේ බෞද්ධ මේ හැම පින්වතෙක්ම තදින්ම සිතට ගත යුතු කාරණයක් වෙනවා. පින්වත්නි, මේ උත්තරීතර මිනිසයා ළඟ තියෙන විශේෂ ලක්ෂණ, විශේෂ ඥාන හයක් තියෙනවා. මා අද ධර්මදේශනාවේදී පින්නතුන්ට කෙටියෙන් නමුත් විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒකයි. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අනිත් අයට නැත්තම් මොකක් හරි එක සීමා සහිත පිරිසකට විතරක් තියෙනවා නම් ඒ නැති අය කියනවා අසාධාරණයි කියලා. නේද? අපි හිතමු 100ක් විතර පිරිසක් ඉන්න තැනක කවුරු හරි 50කට කෑම ටිකක් ගෙනල්ලා බෙදලා දුන්නොත් අර කෑම නොලබපු අය කියනවා හරිම අසාධාරණයි කියලා. ඇයි හරිම අසාධාරණ උනේ? අනිත් අයට නැති නිසා. අනිත් අයට නැති නිසා. එතකොට අනිත් අයට ඔක්කොටම තියෙනව නම් ඒක සාධාරණයි. හැමෝටම පොදු නිසා. එතන මේ බුදුරජාණන් වහන්සේ ළඟ තිබිච්ච අන් අයට නැති සුවිශේෂ ඥාන හයක් තියෙනවා. ඒ ඥාන හයට කියනවා ෂඩ් අසාධාරණ ඥාන කියලා. ෂඩ් කියන්නේ 6, අසාධාරණ කියන්නේ අන් අය ළඟ නැති සුවිශේෂ ඥාන නිසා. ඒ ඥාන 6ක් තියෙනවා. ඒක මතක තියාගන්න මම අන්තිමේදී අහනවා. පළවෙනි කාරණේ තමයි, පළවෙනි ඥානය තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය. ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය. 2 ආසයානුසය ඥානය. ආසයානුසය ඥානය. 3 යමක පාටිහාරීය ඥානය. 4 මහා කරුණා සමාපatti ඥානය. 5 සබ්බඤ්ඤුත ඥානය. 6 අනාවරණ ඥානය. ඔන්න ඔය කියන 6යි. බුදුහාමුදුරන්ට විතරක්ම උරුම වෙච්ච සුවිශේෂ වෙච්ච ඥාන 6ක්. ඉන්ද්‍රිය පරෝපරියති ඥානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට තියෙනව පින්නුතුනේ තමන් වහන්සේ ළඟට කවුරු හරි කෙනෙක් බණ අහන්න ආවහම ඒ බණ අහන්න එන එක්කෙනාගේ මානසිකත්වය දකින්න පුළුවන් සුවිශේෂ හැකියාවක්.
ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සද්ධින්ද්‍රිය, විරින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියලා. දැන් කාගේ හරි ශ්‍රද්ධාව මොන මට්ටමටද තියෙන්නේ? දැන් මට කියන්න බෑ මෙතන බණ අහන්න ආපු අයගේ ශ්‍රද්ධාව වැඩිද, මධ්‍යමයිද, හීනයිද කියලා. බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා කවුරු හරි බණ අහන්න ආවොත් ඇත්තටම මෙයා ශ්‍රද්ධාවෙන්ද ඇවිත් තියෙන්නේ. ඇත්තටම මෙයා ළඟ ශ්‍රද්ධාව නැද්ද? ඇත්තටම මෙයා නිකන් ඔය එන්න ඕන හින්දා ආවද? වගකීමක් නිසා ආවද? ඔය ආදි වශයෙන් කියන්න පුළුවන් හැකියාව. ඊළඟට බුදුරජාණන් වහන්සේට පුළුවන් කෙනෙකුගේ හිතේ වීරිය කොතරම් දිනවල විරින්ද්‍රිය. ඊළඟට සතින්ද්‍රිය, සතිය, සිහි කල්පනාව මොන මට්ටමකද තියෙන්නේ? මෙයාගේ සිහිය දියුණු කරන්න පුළුවන් තත්යකද? එහෙම නැත්නම් සිහිය අවසිහියෙන් යුක්තද? අන්න එහෙම දකින්න පුළුවන්. ඊළඟට මෙයාගේ සමාධිය, මෙයාගේ ප්‍රඥාව මොන මට්ටමට දියුණු කරන්න පුළුවන්ද? අඩුයිද, වැඩියිද? මෙයාට යමක් තේරුම් ගන්න පුළුවන්ද කියලා දකින්න පුළුවන් හැකියාව. අන්න ඒ හැකියාව බුදුහාමුදුරන්ට තියෙනවා. ඒ බඳු හැකියාවක් නැතත් ලෞකික ජීවිතයේ ගත කරනකොට අපිට පුළුවන් වෙන්න ඕන අඩුම තරමේ අම්මල තාත්තල දූ දරුවෝ විදිහට, ස්වාමි භාර්යාවරු විදිහට, එහෙම නැත්නම් ආයතන පරිපාලනය කරන නිලධාරීන් විදිහට, එහෙමත් නැත්නම් එකට වාසය කරන පිරිස විදිහට පුළුවන්කම තියෙන්න ඕන ඔවුනොවුන්ගේ දක්ෂතා, ශක්්‍යතා තේරුම් අරගෙන අන්න ඒ වාට ගැළපෙන විදිහට උපදෙස් දෙන්න. ඒක හරිම සාර්ථක දෙයක්. ඒක ඇත්තන්ගේ චින්තන රටාව, ඒ ඇත්තන්ගේ හැසිරීම් රටාව, ඒ කට්ටියගේ ආකල්ප ක්‍රම තේරුම් අරගෙන ඉවරලා ඒට ගැළපෙන විදිහට උපදෙස් දෙන එක, ඒ අදාළ තැනට බෙහෙත් සපයන එක ඊටාම වටින එකක්. මට මතකයි අප ආචාර්ය උත්තම අතිපූජනීය මඩිහි මහානායක මාහිමිපාණන් වහන්සේ මාත් එක්ක කියපු කතාවක්. පින්වත්නි, එක කර්මාන්ත ශාලාවක මැෂින් එකක් තිබ්බා. මේක හිටි හැටියේ අක්‍රිය වුණා, කැඩුණා. මේ මැෂින් එක අක්‍රිය වීම නිසා දවසකට ලක්ෂ ගණන් මුදල් පාඩු වුණා. ඉතින් විවිධ විශේෂඥයෝ ගෙන්නලා මේක හදනවා හදාගන්න බෑ. පස්සේ එක දවසක් අති දක්ෂයෙක් ආව මේ මැෂින් එක හදන්න. මෙතුමා මේ මැෂින් එක හොඳට පරීක්ෂා කරලා බැලුවා. එහෙම පරීක්ෂා කරලා බලලා ළඟ ඉන්න එක්කෙනෙකුගෙන් පුංචි මිටියක් ඉල්ලගත්තා. එහෙම මිටියක් ඉල්ලගෙන මෙයා එක තැනකට පොඩි තට්ටුවක් දැම්මා. තට්ටුව දාපු ගමන් මැෂින් එක වැඩ කරන්න පටන් ගත්තා. දැන් මේ මැෂින් එක හදපු එක්කෙනා අයිති එක්කෙනාට අර කර්මාන්ත ශාලා හිමියට හරි සතුටුයි. ඉතින් එයා ඇවිල්ලා කියනවා මම මේ මැෂින් එක හදාගන්න බැරුව 100,000 ගණන් ලක්ෂ ගණන් වියදම් කළා, හරි ගියේ නැහැ. ඔයා විතරයි මේක එක තට්ටුවකින්ම හැදුවේ කියලා සතුට ප්‍රකාශ කළා. සතුට ප්‍රකාශ කළා අහනවා කීයද දැන් මේකේ හදුවපු එකට ගාස්තුව? එතකොට එයා කියනවා 10,500යි කියලා. ඊට පස්සේ අර තැනත්තා අහනවා මොනවා? එක තට්ටුවකට 10,500ක්? හරිම අසාධාරණයි. මේ පුංචි දෙයටත් ඇයි ඔය විදිහට සල්ලි ගන්නෙ? ඔහොම අධාර්මික විදිහට සල්ලි හම්බ කරන එක මහා නරක දෙයක්, අපරාධයක් කියලා කියන්න ගත්තා. ඊට පස්සේ අර මිනිස්සේ හිනහා වෙලා කියනවා 5 තට්ටුවට 10,000 නියම තැනට තට්ටු කරපු හින්දා කියලා. දැන් බලන්න හැම තැනටම තට්ටු දදා හිටියනම් මැෂින් එක හැදෙන්නේ නැහැ. අවශ්‍ය තැනට තට්ටු කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. අන්න ඒ වාගේ කෙනෙකුගේ ශක්්‍යතා, දුර්වලතා, හැකියාවන් මොනවද කියලා දැනගෙන ඒ හැකියාවන් ඔප්නම් වන විදිහට ඒව වඩාත්ම සමාජයට ප්‍රයෝජනවත් වන විදිහට මෙහෙවන්න පුළුවන් හැකියාව අපිට තියෙන්න ඕන. ඒක ඊටාම වටින ලක්ෂණයක්. ඒක නායකත්වයේ ලක්ෂණයක්. විශාල පිරිසක් එක්ක කටයුතු කරනකොට ඒ පිරිසේ විවිධ දක්ෂතා තියෙන අය ඉන්න පුළුවන්. අන්න ඒ දක්ෂතා තියෙන අයගේ දක්ෂතා තේරුම් අරගෙන ඒව ඔප්නම් වන විදිහට උදව්පකාර කළොත් සමහර වෙලාවට ඒ ඇත්තන්ගේ මනසටත් ඒක විශාල සහනයක්, සුවයක් බවට පත් වෙනවා. ඉතින් ඒක ඊටාම හොඳ එකක්. බුදුරජාණන් වහන්සේ ළඟට කවුරු හරි කෙනෙක් ආවහම බුදුහාඳුරෝ ඒ විදිහට බලලා තමයි ධර්මයේ දේශනා කළේ. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා
හාමුදුරුවරු දෙන්නේ අයියයි මල්ලි. අයියා මහා පන්තක, මල්ලි චුල්ල පන්තක. මේ මල්ලිට අයියා හාමුදුරුවෝ ගාථාවක් පාඩම් කරන්න දුන්නා. 4 මාසයක් යනකම් ගාථාව පාඩම් හිටියේ නැහැ. ඇයි? මේ හාමුදුරුවෝ සංසාරේදී කලින් ආත්මයකදී පඬිත හාමුදුරු කෙනෙක් කියලා ඉපදෙලා හිටියා. ඉතින් මේ පඬිත හාමුදුරුවන්ට එක දවසක් ඇහුණ පුංචි හාමුදුරු කෙනෙක් ගාථාවක් වරද්ද කියනවා. ඒ හාමුදුරුවෝ පඬිත හාමුදුරුවෝ පොඩි හාමුදුරු ළඟට ඇවිල්ලා ලැජ්ජ කළා. මෝඩයා හරියට ගාථාවක්වත් කියා ගන්න දන්නේ නැහැ කියලා ලැජ්ජ කරා. ඊට පස්සේ අර පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා හාමුදුරන්ගෙන් අහනවා අනේ හාමුදුරුවනේ මේක හරියට කියන හැටි කියලා දෙන්න එහෙනම් මට. මන් දන්නේ ඒක අහගන්න ඕන කෙනෙක්ගෙන් කියලා අරක හරියට කියලා දුන්නා. ඔන්න බලන්න. තමන් දන්න ශිල්පයක් ශාස්ත්‍රයක් සංගවන්නේ නැතුව තව කෙනෙකුට අව්‍යාජව නිර්ලෝභීව කියලා දෙන එක මහා වටිනවා. එහෙම නැතුව ඒව හංගන්නේ යන්නේක, ද්වේෂ සහගත වේවා වළක්වන එක මහා බරපතල පාප කර්මයකට හේතු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මගහැරීම නිසා ගාථාව කියලා දුන්න බැරිවීම නිසා තමයි 4 මාසයක් යනකම් මේ පොඩි හාමුදුරන්ට චුල්ලපන්තක හාමුදුරන්ට ගාථාව පාඩම් හිටියේ නැහැ. ඉතින් දැන් අයියා හාමුදුරුවෝ කියනවා ගාථාවක්වත් පාඩම් කරන්න බැරි උන්වහන්සේකින් වැඩක් නැහැ. පන්සලට වෙලා නිකන් පඩික්කම් පුරව හිටියට වැඩක් නැහැ. යන්න ගෙදර සිවුරු ඇරලා කියලා ඔන්න බැනලා එලෙව්වා. පුංචි හාමුදුරුවෝ සිවුරු ඇරලා යන්න කැමති නැහැ. පොඩි හාමුදුරුවෝ බොහෝම කම්පාවෙන් අඬ පන්සලේ ගේට්ටුව ළඟට වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේක දුටුවා. දැකලා බුදුහාමුදුරුවෝ මේ පොඩි හාමුදුරුවෝ ළඟට ආවා. ළඟට ඇවිල්ලා ඉවර වෙලා පොඩි හාමුදුරන්ගෙන් අහනවා හිස පිරිමදෙමින් ඇයි පුතා අඬන්නේ? දැන් බලන්න මේ කාරුණික බුදු පියාණන් වහන්සේගේ හැසිරීම. තාත්තා කෙනෙක් පුතෙක්ගෙන් අහනවා වගේ. ඇයි පුතා මේ අඬන්නේ? අනේ බුදුහාමුදුරුවනේ මට ගාතාවක් පාඩම් කරගන්න බැරි වුණා. අයියා හාමුදුරුවෝ මට කිව්ව සිවුරු ගලවල ගෙදර යන්න කියලා. මම කැමති නෑ සිවුරු හැර යන්න. මට යන්න බෑ, මට යන්න එපා, යන්න කියන්න එපා බුදුහාමුදුරනේ කියලා බුදුහාමුදුරුවෝ ළඟ අඬා වැටුණා. බුදුහාමුදුරුවෝ මේ පුංචි හාමුදුරුවන්ගේ අතින් අල්ලගෙන කියන පුතා ශාසනය අයියගේ නෙවෙයි. ශාසනය මගේ. මේකට කියන්නේ බුද්ධ ශාසනය කියලා. ඒ නිසා මා කියන දේ කරන්න කියලා මේ පොඩි හාමුදුරුවෝ එක් කරගෙන ගිහිල්ලා කිලිටි රෙදි කෑල්ලක් දුන්නා. ඔන්න තේරුම් ගන්න ඕනේ. අපි අහලා තියෙන්නේ මොකද්ද? සුදු රෙදි කෑල්ලක් දුන්නා. අත පිහ දානකොට කිලිටුණා ඔය ආදී වශයෙන්. කිලිටි රෙදි කෑල්ලක් දීලා කිව්වේ රජෝ හරණං රජෝ කියලා කියන රජස් කියලා කියන්නේ දූවිලි. හරණං කියලා කියන්නේ ඉවත් කරනවා. හරණය කරනවා. දූවිලි ඉවත් කරනවා කිය අර කිලිටි රෙදි කෑල්ලේ තියෙන දූවිලි ඉවත් කරන්නයි මෙයාගේ ප්‍රයත්නය උත්සාහය. ඒ විදිහට කරන්න කියලා කිව්වා. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ දූවිලි ඉවත් කරන්න මේ රෙදි කෑල්ල පිහ දානවා. ඉවත් කිරීම කෙසේ වෙතත් මොකද වෙන්නේ? කිලිටි වෙන එක. එතකොට බැලුවා කොහෙන්ද මේකට මෙච්චර මේ කිලිටි උනේ? වෙන කොහෙන්වත් ආවේ නෑ, මේ මගේ ශරීරයෙමනේ. එහෙනම් මේ ශරීරයේ මෙහෙම ලස්සනට තිබ්බාට විනාශ වෙලා යන කිලිටි වෙන එකක් කියලා අර තේරුම් අරගත්තා. තේරුම් අරගෙන එයම පාදක කරගෙන භාවනා කළා. ඉන්ද්‍රිය ධර්ම දියුණු වුණා. සතීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය ආදී ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු වීම තුළ පොඩි හාමුදුරුවෝ රහත් වුණා. දැන් බලන්න අර ඉන්ද්‍රිය ධර්ම වලට ගැළපෙන විදිහට බුදුරජාණන් වහන්සේ සිහියලවා ගන්න, සිහි කැඳවා ගන්නට අවශ්‍ය කර්මස්ථානෙ දුන්න නිසා උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වුණා. ඒ හැකියාව දැන් අනිත් හාමුදුරුවෝ මහා පන්තක හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් උන්වහන්සේට තිබෙන්නේ ඒක. නිසා ඒක වැදගත් වෙනවා. අනිත් එක තමයි පින්වත්නි දෙවනි ඊළඟ ඥානය තමයි ආසයානුසේ ඥානය. ආසය කියලා කියන්නේ අදහස්, අනුසය කියලා කියන්නේ යට ගැහිච්ච කෙලෙස්. අදහස් අනුව තමයි මිනිස්සු එකතු වෙන්නේ. අදහස් ගැළපෙන තැන මිනිස්සු එකතු වෙනවා. ඔන්න එක දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයට වෙලා විවේකයෙන් වැඩ ඉන්නවා. ඔය අතරේ බුදුහාමුදුරුවෝ දකිනවා සරියුත් හාමුදුරුවෝ පිරිසක් එක්ක සක්මන් කරනවා. සරියුත් හාමුදුරුවෝ ප්‍රඥාවන්ත භික්ෂූන් අතරේ අග්‍රයි.
දැන් ප්‍රඥාව දියුණු කරගන්න කැමති අය සරියුත් හාමුදුරුවොත් එක්ක තමයි සක්මන් කරන්නේ. මුගලන් හාමුදුරුවොත් පිරිසක් එක්ක සක්මන් කරනවා. මුගලන් හාමුදුරුවෝ එර්දිමතුන් අතරේ අග්‍රයි. එර්දි ප්‍රාතිහාර්ය දක්වන්න කැමති අය මුගලන් හාමුදුරුවොත් එක්ක සක්මන් කරනවා. සීවලි හාමුදුරුවොත් අග්‍රයි ප්‍රත්‍යලාභීන් අතර. කෑම බීම ලැබෙන භික්ෂුන් වහන්සේලා අතර සීවලි හාමුදුරුවෝ ප්‍රමුඛයි. සීවලි හාමුදුරුවෝ ළඟ හිටියොත් කෑම වරදින්නේ නැහැ කියලා දන්න නිසා කෑමට කැමති අය සීවලි හාමුදුරුවොත් එක්ක සක්මන් කරනවා. ඔය අතරේ දේවදත්ත හාමුදුරුවොත් කට්ටියක් අල්ලගෙන සක්මන් කරනවා. දේවදත්ත හාමුදුරුවෝ මේ පාපිෂ්ඨ භික්ෂුන් අතරේ අග්‍රයි. ඉතින් මේ පවට ලැබී අය දේවදත්ත හාමුදුරුවොත් එක්ක සක්මන් කරනවා. දැන් ඕක ඕන තැනක තියෙන ලක්ෂණයක්. සල්ලි වලට කැමති කෙනෙක් ඉන්නවා නම් ගොඩක් වෙලාවට සල්ලිකාරයෝ ආශ්‍රය කරන්න හරි කැමතියි. කාට හරි ගෙදරින් හොඳ පෝෂ්‍යදායී කෑම පැකට් එකක් ලැබෙනවා නම් අන්නේ කෑම පැකට් එක ලැබෙන එක්කෙනා ළඟට එකතු වෙන්න ගොඩක් දෙනා කැමති වෙන්න පුළුවන්. දුරාචාර සමාජයේ නම් කාගේ හරි සාක්කුවේ සිගරට් පැකට් එකක් තිබ්බොත් සිගරට් පැකට් එක තියෙන එක්කෙනාට වැඳගෙන හරි ලං වෙලා ඉන්න සමහර අය කැමති වෙනවා. ඒක ඒ අර අදහස් ගැළපීම නිසා තමයි එහෙම වෙන්නේ. ඕන තැනක ඔක වෙනවා. මේ සිද්ධිය දැකලා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කරනවා ධාතුසෝ භික්කවේ සත්තා සංසන්දෙන්ති සමෙන්ති. මහණෙනි මේ ලෝකේ සත්වයෝ අදහස් වශයෙන් ඕනෝන් එකතු වෙනවා. අදහස් ගැළපෙන තැන එකතු වෙනවා, සමාන අදහස් තියෙන තැන එකතු වෙනවා, අදහස් ගැටිච්ච තැන නොගැළපිච්ච තැන අර්බුද නිර්මාණය වෙනවා, රණ්ඩු සරුවල් ඇති වෙනවා කියලා. ඉතින් මේ අදහස් වලට අනුව ධර්මය දේශනා කරන එක බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ ලක්ෂණයක්. බුදුහාමුදුරුවන් මහා යක්ෂයන් පවා দমনය කළා ඒ අයගේ අදහස් හරියට තේරුම් අරගෙන. අපි දන්නවා බුදුහාමුදුරුවෝ ආලවක යක්ෂය দমনය කරපු හැටි. බුදුහාමුදුරුවෝ ආලවකගේ ගල් ගුහාවට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට ආරංචි වුණා ආලවකට තමන්ගේ ගෙදරට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ බලෙන්න ඉන්නවා කියලා. මහා කේන්තියකින් ආවේ. කේන්තියකින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ගල් ගුහාවෙන් එළියට ඇඟිල්ල දික් කළා ආලවක කියනවා නික්ඛම සමන. නික්ඛම කියලා කියන්නේ නික්මෙන්න. සමන කියන්නේ ශ්‍රමණයන් වහන්සේ. ශ්‍රමණයන් වහන්සේ නික්මෙන්න කියලා කේන්තියෙන් කියන්නේ නේද? කේන්තියෙන් කියනවා නම් කියන්නේ බහැපන් එළියට කියලා. මෙයා කේන්තියෙන් හිටියේ. පාලියෙන් ඉතින් ඕක කොහොමත් නික්කම සමන තමයි. සිංහලට පරිවර්තනය කරන අර විදිහට තමයි කියන්නේ වෙන්නේ කේන්තියෙන් කියනවා නම්. නික්කම සමන බහැපන් එළියට කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ කරබාගෙන එළියට ගියා. බුදුහාමුදුරුවෝ දේශනා කියන්න ගියේ නෑ එතන මම තුන් ලෝකේටම අග්‍ර කෙනා. මම හැම බ්‍රහ්මීකයෙක්ගෙම ශක්‍රයෙකුගෙම වැඳුම් ලබන එක්කෙනා. කොහොමද කතා කරන්න ඉගෙනගෙන ඉන්න ඒව කියන්නේ නෑ. බුදුහාමුදුරන්ට උවමනාව තිබ්බේ මෙයාව দমনය කරන්න. එහෙම দমনය කරන්න නම් ඉස්සෙල්ලා මෙයාගේ අදහස් තේරුම් අරගෙන ඒ අදහස් වලට ගැළපෙන විදිහට පොඩි අනුකූලතාවක් දක්වන්න ඕන. දැන් මෙයාට කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවේ බණ කියන්න හරියන්නේ නැහැ. නික්කම සමන කියපු ගම ආහා පින්වත එහෙම කියන්න එපා මං ආවේ ඔබට බණ ටිකක් කියලා යන්න කිව්වනම් සමහර වෙලාවට ආයි එහෙම කියන්නේ නැතුව එළියට ඇදලා දාන්නම පුළුවන්. ඒ නිසා මෙයාගේ අදහස් තේරුම් ගත්ත බුදුහාමුදුරු කරබාගෙන එළියට ගියා. දැන් මේ ආලවකට මහ පුදුමයි. ආලවක අහලා තිබ්බේ බුදුහාමුදුරුවෝ ගාවට දෙවි දේවතාවුන් එනවා, මහා බ්‍රහ්මයා එනවා, ශක්‍රයා එනවා, රාජරාජ මහා මාත්‍යාදීන් එනවා, හැමෝම ගරු කරනවා, මහ විශාල බලයක් තියෙන කෙනෙක් බුදුහාමුදුරුවෝ. හැබැයි මගේ එක වචනින්ම මෙල්ල වෙලා එළියට ගියානේ. ඒ ක්‍රියාව තුලම මෙයාට හිතුණා ආයේ බුදුහාමුදුරුවෝ පරීක්ෂා කරන්න ඕන කියලා. එහෙම හිතලා මෙයා කියනවා පවිස සමන එන්න ඇතුළට. බුදුහාමුදුරුවෝ ආපහු ඇතුළට ආවා. ආපහු දැන් මෙයා දැනගත්තා මං කියන විදිහටම දැන් මේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. එළියට යන්න කියනකොට යනවා, ඇතුළට එන්න කියනකොට එනවා. ඇවිද්දවාලාම මෙයාව හොඳට වෙහිසටපත් කරනවා කියලා හිතලා ආපහු කිව්වා දෙවෙනි සැරෙත් යන්න. දෙවෙනි සැරෙත් ගියා. දෙවෙනි සැරෙත් එන්න කිව්වා ආවා. තුන්වෙනි සැරෙත් කිව්වා එළියට යන්න ගියා. ආයෙත් එන්න කිව්වා ආවා. හතරවෙනි සැරෙත් කිව්වා නික්කම සමන කියලා. බුදුහාමුදුරුවෝ කියනවා නෑ මම යන්නේ නෑ.
මම යන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ආලවක කියන හොඳයි යන්නේ නැත්තම් මම ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නෙට හරියට උත්තර දුන්නේ නැත්තම් හදවත පළල දානවා. පාදේසුවා ගහෙත්වා පාර ගංගායන් කෙපිස්සාන. කකුල් කෙටි දෙකෙන් අල්ලලා පරසක්වල ගහනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නක්වාහන්තං ආවුසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස් සමන බ්‍රාහ්මනියා පජාය යෝ මේ චිත්තං වා කිපෙය්‍ය හදයන් වා පාලෙය්‍ය පාදේසුවා ගහිත්වා පාර ගංගායන් කෙපෙය්‍ය. මම දකින්නේ නෑ මේ දෙවි මිනිසුන් සහිත ලෝවැසි සත්වයා තුළ කිසිම කෙනෙකුට හැකියාවක් තියෙනවා කියලා මගේ කකුල් කෙටි දෙකෙන් අල්ලලා පරසක්වල ගහන්න, මගේ හිත වික්ෂිප්ත කරන්න, මගේ හදවත පළල දාන්න පුළුවන් කමක් නැහැ. උඹට පුළුවන් දෙයක් තේරෙනවා නම් කරපන් යකෝ කියලාත් අහන්නේ නැති. යකා කියලා කිය මේ ආලවක නිසා. ඉතින් දැන් ඔන්න ඔය විදිහට ආලවක යක්ෂයාට බුදුරජාණන් වහන්සේ කිව්වහම ආලවකගේ අර රළු ගති සියල්ලම අඩු වෙන්න ගත්තා. අඩු වෙන්න අරගෙන ඉවරලා එහෙනම් මම ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්නකෝ කියලා කිව්වා. ප්‍රශ්නය ඇහුවා. බුදුහාමුදුර ලස්සනට උත්තර දුන්නා. අන්තිමේදී මොකද වුනේ? ආලවක බුදුරජාණන් වහන්සේගේ කීකරු ගෝලයෙක් බවට පත් වුණා. බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දැනගත්ත ආසය කියලා කියන්නේ අදහස. ආලවකගේ අදහස දැනගත්ත. මොකටද මේ එළියට යන්න ඇතුළට එන්නේ කියන්නේ කියලා. ඒ නිසා තමයි තුන්වෙනි වතාවෙන් නැවතුනේ. එහෙම නැවතිලා බුදුරජාණන් වහන්සේ ඒට ගැළපෙන විදිහට පිළිතුරු දුන්නා. පින්වත්නි, අන්න ඒක සුවිශේෂ හැකියාවක්. කෙනෙකුට ආවේගශීලී වෙලා ඉඳෙද්දී කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවක අවවාද දුන්නට හරියන්නේ නැහැ. එහෙම වුණාම ගොඩාක් වෙලාවට වෙන්නේ ඒ අවවාද පිළිගන්නේ නැති තත්වයකට පත් වෙන එක. ඒ නිසා කේන්තිය නිවෙන විදිහේ වැඩපිළිවෙලක් කරලා එයාට කේන්ති ගියාට පස්සේ ඒක කේන්ති ගිහිල්ලා කරපු දේවල් පස්සේ අවබෝධ කරවලා දෙන්න ඕන. එක කර්මාන්ත ශාලාවක අයිති තාත්ත කෙනෙකුයි පුතෙකුයි හිටියා. මේ පුතාට හරියට කේන්ති යනවා. හැබැයි පුතා හොඳයි. හේතුවක් නිසා. මොකද්ද හේතුව? පුතා දන්නවා පිළිගත්ත එයාට කේන්ති යන බව. ඉතින් එක දවසක් පුතා තාත්තා ගාවට ඇවිල්ලා කියනවා තාත්තේ මට හරියට කේන්ති යනවා. මේ හින්දා බිස්නස් ගොඩාක් පාඩු වෙනවා. කස්ටමර්ස්ලාත් අඩු යනවා. මාත් එක්ක කවුරුත් හිතවත් වෙන්නෙත් නැහැ. මේක මොකද්ද මං කරන්නේ දැන් මේකට කියලා. ඒ වෙලාවේදී මේ කේන්තිය පාලනය කරගන්න පිළියමක් ඇහුවා. තාත්තා කියනවා හොඳයි පුතේ මං ওই කේන්තිය නැති කරගන්න මොකක් හරි ඔයාලට කියන්නම්කෝ කියලා. කිව්වා අන්න අහවල් තැන එන ගොඩක් තියෙනවා. මෙතන මිටියක් තියෙනවා. අහවල් තැන ලෑල්ලක් තියෙනවා. ඔයාට කේන්ති ගියාම කේන්ති ගිහිපු වාරයක් පාසා අර එන ගොඩ ගාවට ගිහිල්ලා එනයක් ගන්න. ඊට පස්සේ මිටිය ගාවට ගිහිල්ලා මිටිය ගන්න. ලෑල්ල ගාවට ගිහිල්ලා අර ඇනේ ලෑල්ලට දීලා මිටියෙන් ගහන්න. ඔන්න ඕක තමයි කේන්තිය නැති කරගන්න දීපු උපදේශය. දැන් ඉතින් මෙයාට කේන්ති ගියාම කරන්න තියෙන්නේ අර ලෑල්ලේ ඇන ගහන එක. මේ ළමයා පහුවෙන්දම ඇන 60 ගාණක්ම ගහලා. ඒ කියන්නේ එච්චරටම කේන්ති දැමෙල්. ඇන ගහගෙන යනකොට කල්පනා කළා දැන් බලාගෙන යනකොට කේන්ති ගන්නවට වැඩි අමාරුයිනේ ඇන ගහන එක. ඇන ගන්න යන්නත් ඕන, මිටිය ගන්නත් යන්න ඕන, ඇන ගහන්නත් ඕන. ඔය කේන්තිය කියන එකත් හැමතිස්සෙම හිතේ දරාගෙන ඉන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද ඒකෙන් පීඩාවටපත් වෙන්නේ තමන්මනේ. හැමතිස්සෙම තරහෙන් වෛරයෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඉන්න අයට කොයියම්ම වෙලාවක හරි වැටහෙනවා තමන්ගේ වැරැද්ද. ඒකේ තියෙන අපහසුකම, ඒකේ තියෙන දුක්බර ස්වභාවය, ඒකේ තියෙන ආදීනව. අන්න ඒ වැටහෙන වෙලාව අල්ලලා උපදේශයක් දුන්නොත් ඒක හරිම වටිනවා. ඉතින් දැන් මේ ළමයට තේරුණා මෙහෙම කේන්ති ගන්න ගියොත් මට ඇන ගහන්න වෙනවා ගොඩක් වෙලා. ඒක තවත් පීඩාකාරී. ඒ නිසා ඇන ගහන එක අඩු කරගන්න ඕන. කොහොමද අඩු කරගත්තේ? ඇන ගහන එක අඩු කරගන්න නම් කේන්ති ගන්න එකත් අඩු කරන්න. මෙයා ආයාසයෙන්ම ඕන කමින්ම කේන්ති ගන්න එක පාලනය කරගත්තා. දැන් ඉඳලා හිටලා තමයි ඇන ගහන්නේ.
තාත්තා ගාවට ගිහිල්ලා කියනවා මට ඉස්සර වගේ කේන්ති යන්නේ නැහැ. දැන් මට ඉඳලා හිටලා තමයි කේන්ති යන්නේ. තාත්තා කියනවා එහෙනම් ඉඳලා හිටලා ගිහිල්ලා එන ගහන්න කියලා. දැන් ඒකත් ඉඳලා හිටලා කළා කාලයක් යනකොට කේන්ති යන්නෙම නැහැ. ඊට පස්සේ පුතා තාත්තා ළඟට ඇවිල්ලා කියනවා තාත්තේ මට දැන් කේන්ති යන්නෙම නැහැ. ඒ වෙලාවේදී තාත්තා පුතාට කියන හොඳයි පුතේ. පාරේ කේන්ති යන්නේ නැති දවස් තියෙනවනේ. ඒ දවස්වලට අර ග්ලෑල්ලේ ගහපු කේන්ති ගිහිල්ලා ගහපු ඇන එකින් එක ගලවන්න. දැන් ඒකත් ලේසි වැඩ. ඒක ඉවසීම පුරුදු කිරීම දැන්. කලින් කේන්තිය පාලනය කිරීම දැන් ඉවසීම පුරුදු කිරීම. ඇන ගලවන්න ඕන දැන් හැමදාම ගිහිල්ලා. දැන් ඉතින් මුලින් ගහපු ඇන ඔක්කොම ගලවන්න ගියාම දවස් ගණන අවුරුද්දක් විතර යන්නේ නැති මෙයාට. කාලයක් ගියාට පස්සේ ලෑල්ලේ තිබිච්ච ඔක්කොම ඇන ගලවලා ඉවරයි. තාත්තා ගාවට පුතා ආඩම්බරයෙන් ඇවිල්ලා අභිමාණයෙන් කියනවා මට දැන් කේන්ති යන්නෙම නැහැ. ලෑල්ලේ තියෙන ඔක්කොම දැන් මං ගලවලා ඉවරයි කියලා. තාත්තා පුතත් එක්ක ගියා ලෑල්ල ළඟට. ගිහිල්ලා අහනවා කෝ ඇන? මං ඒව ගැලෙව්වයි තාත්තා කිව්වේ කේන්ති යන්නේ නැත්නම් ගලවන්න කියලා. ඒ නිසා මං ගැලෙව්වා. ඒතර මොනවද මේ ලෑල්ලේ තියෙන්නේ? ඒ ඇන ගහලා ඉතුරු වෙච්ච සිදුරු. ඒ ටික අයින් කරන්න පුළුවන්ද? ඒක නම් අයින් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි පුතේ. කේන්ති ගිහිල්ලා ආවේගශීලී වෙලා ඔයා යමක් සමාජයට නරක දෙයක් කරන්න පුළුවන්. ඒ කරපු දේ පස්සේ තේරිලා අනේ සමාව වෙන්න කියලා සමාව ඉල්ලන්නත් පුළුවන්. ඒ සමාජයේ වෙච්ච හානිය කැළල පැල්ලම අර ලෑල්ලේ ලීයේ සිදුරු ඉතුරුලා තියනවා වගේ ඉතුරු වෙනවා. ඒ නිසා ඔයා කරන්න ඕන ඇන ගහලා ගලවන එක නෙවෙයි ඇන නොගහ ඉන්න තත්වයට තමන්ගේ පැවැත්ම හදාගන්න එක කියලා අර තාත්තා ලස්සන උපදේශයක් දුන්නා. අන්න ඒ තත්වයට අපේ අඩුපාඩු අගුණ දුර්වලකම් තේරුම් අරගෙන නැවත මම මෙබඳු දෙයක් කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන ඉදිරිය සකස් කරගන්න පුළුවන් වන විදිහට බුදුහාමුදුරුව අපට මඟ පෙන්වනවා. එහෙම මඟ පෙන්වුවේ බුදුහාමුදුරුවන් තුල තිබිච්ච ඒ මහා කාරුණික භාවය නිසායි. බුදුරජාණන් වහන්සේගේ ඒ සුවිශේෂ ඥාන අතරේ අනිත් ඥාන ගොඩාක් විස්තර කරන්න තියෙනවා. අනිත් දෙකක් විතර කෙටියෙන් කියන්නම්. ඊළඟ එක තමයි යමක පාටිහාරීය ඥානය. යමා මහ පෙළහර දක්වන නුවණ. ආපෝ ධාතු කසින තේජෝ ධාතු කසින කියලා කසින භාවනා ක්‍රම දෙකක් තියෙනවා. ඒ කසින භාවනා තුළින් ධානයගත වෙච්ච කෙනාට ධාන සමාපatti උපදවා ගත්තාම ශරීරයෙන් වතුර පිට වෙනවා වගේ පෙන්වන්න පුළුවන්. ශරීරයෙන් ගින්දර පිට වෙනවා වගේ පෙන්වන්න පුළුවන්. ඒ දෙක වෙන්නේ අවස්ථා දෙකක. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුටත් ওই දේ කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේට තරම් වේගෙන් ඕක කරන්න බෑ. ඒ වේගයෙන් කිරීම තුළ මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ගේ ශරීරයෙන් එක විට ගින්දරයි වතුරයි දෙකම පිට වෙලා යන බව පේනවා. ගින්දරයි වතුරයි කවදාවත් එකට තියෙන්නේ නැහැ. ගින්න තියෙන තැන වතුර තියෙනවා නම් ගින්න නිවෙනවා. හැබැයි මේක ආශ්චර්යයක්. ඒකින් වෙන්නේ ඇත්තටම එක විට පෙනීම නිකුත් වීම නෙවෙයි දර්ශනීය විතරයි. දැන් ගිනි පෙලෙල්ලක් අරගෙන වේගෙන් කරකෙවම තියෙන ගිනි වලල්ල. නැවැත්තුවාම තමයි ගිනි පෙලෙල්ල බව පේන්නේ. අන්න ඒ වේගවත් විදිහට ඒ ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් සුවිශේෂ ඥානයේ හැකියාව යමක පාටිහාරීය ඥානයයි. ඊළඟට මහා කරුණා සමාපatti ඥානය. මහා කරුණාව කියන එක බුදුහාමුදුරන්ට විතරයි තියෙන්නේ. කරුණාව කියන එක හැමෝටම තියෙනවා. කෙනෙක් දුකටපත් වුනහම පිහිට වෙන්නේ කරුණාව නිසා. අසරණ කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්නේ ලෙඩක් දුකක් හැදුනාම බේත් හේත් කරන්නේ කරුණාව නිසා. මේ කාරුණික හදවත් තියෙන එක හරියම වටිනවා. මොකද අපි ගොඩාක් කල් ජීවත් වෙන්න ආපු පිරිසක් නෙවෙයි මේ සමාජයේ. අපි අඩුම තරමේ අවුරුදු 150ක් ජීවත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට අවුරුදු 100ක්වත් ජීවත් වෙන්නේ නැහැ. අපි ගොඩාක් කෙටි ආයුෂ ඇතිව මේ ලෝකේ ඉන්නේ. මේ ටික දවසට අපි අපේ ජීවිතය අවාසනාවන්ත කරගන්නේ නැතුව ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහවත් වෙන්න ඕන. ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද? හොඳට හිත සකස් කරගන්න ඕන. හිත කිලිටි කරන, හිත නරක කරන, හිත නොමගට යවන වැරදි සිතිවිලි හිතෙන් ඈත් කරලා හොඳ සිතිවිලි වලින් හිත පෝෂණය කරගන්න ඕන. කෙනෙක් අසරණ වුණාම පිහිට වෙන්න. තමන් ඉන්න තැන වුණත් ඒ අසරණ අය ඉන්න පුළුවන්, ලෙඩක් දුකක් හැදිච්ච අය ඉන්න පුළුවන්.
ඒ අවඥා සහගතව පිළිකුල් සහගතව මග හැරලා යන්නේ නැතුව එයාට උදව් කරන්න. ඒ වගේම කාගේ හරි සැපක් දැකලා කවදාවත් ඒ දිහා දැකලා ඉරිසියා කරන්න එපා. සතුටු වෙන්න, මුදිතා ගුණය ඇති කරගන්න. ඒ වගේම සැපේ ඇලෙන්නෙත් නැතුව දුකේ ගැටෙන්නෙත් නැතුව මධ්‍යස්ථතාව, උපේක්ෂක භාවයේ හිත තුළ පුරුදු කරන්න උත්සාහවත් වෙන්න. මේ කියන ගති ලක්ෂණ අපේ ජීවිතවල හුරු පුරුදු කරගන්නවා නම් අපිට මහ විශාල සැනසෙල්ලක් ලබා ගන්න පුළුවන්. කාරුණිකව අනිත් අයට උදව් කරනවා නම් ඒක හොඳයි. බුදුහාමුදුරුවන්ට තිබ්බේ මහා කරුණාව. කෙනෙක් අහන්න පුළුවන් බුදුහාමුදුරුවෝ මහා කරුණාව තිබ්බනම් ඔය අඟුලිමාල මිනිස්සු 999ක් මරණකම් හිටියේ ඇයි? ගිහිල්ලා එක මිනිහා මරපු ගමන්ම කලින්ම ගිහිල්ලා බේර ගන්න තිබ්බනේ කියලා. බුදුහාමුදුරුවන්ට බෑ කවුරු හරි කෙනෙක් ප්‍රබල කර්මයක් කරලා ඒ කර්මයට විපාක විදිහට ඉක්මනට මැරෙන්න නියමිතව තියෙනවා නම් ඒ කර්මයට බලපෑම් කරන්න බුදුහාමුදුරන්ටවත් හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේටත් කර්ම විපාක දුන්නා. එතකොට අඟුලිමාලගෙන් මැරුම් ගන්න කවුරු හරි කෙනෙක් කර්මයක් සකසාගෙන තිබ්බා නම් බුදුරජාණන් වහන්සේටවත් ඒ බලක්වාලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාඳුරු බැරි දේවල් කරන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල 999ක් මරණකම් ඕනකමින් බලාගෙන හිටියේ නෙවෙයි. අර අය මරණකම් කැමැත්තෙන් බලා සිටියේ නෙවෙයි. ඒ අතරේ බුදුහාඳුරන්ට වෙනත් ඕනෑතරම් කටයුතු තිබ්බා, ඕනෑතරම් මඟ පෙන්වීම කරන්න තිබ්බා. හැබැයි අඟුලිමාලගේ හිත සැකසීගෙන ආව අන්තිම කාලේ වෙනකොට. මොකද්ද? අඟුලිමාල ඒක කලේ කැමැත්තෙන් නෙවෙයි. අඟුලිමාල ඉස්සර අහිංසක ළමෙක්. නමුත් පාප මිත්‍රයන්ගේ මඟ පෙන්වීම නිසා නොමග ගිය කෙනෙක්. ඒ නිසා අඟුලිමාල මේ ගුරුවරයට තියෙන භක්තිය අර හැඟීමට වාල් වෙච්ච නිසා, මේ වැරදි දෘෂ්ටියෙන් වැහිච්ච නිසා එයා හිතුව මේ ගුරු පූජාව කොහොම හරි කරන්න ඕන කියලා. ඒ නිසා අන්තිම කාලේ වෙනකොට මෙයාට මේ මිනිසු මරලත් එපා වෙලා හිටියේ. එයා හිතාගත්තා 1000 සම්පූර්ණ කරලා කොහොම හරි මේ ජරා රස්සාවෙන් මම මිදෙනවා. ඒ අදිෂ්ඨානයට තිබ්බා. එහෙම සිතවිල්ලක් තියෙන කෙනෙකුට තමයි පිහිට වෙන්නේ බුදුහාමුදුරුවෝ. අපි හැමෝටම බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ අපිටත් උවමනාව තියෙන්න ඕන. අනේ මම මේකෙන් මිදෙන්න ඕන. මම මේ කරන වැරදි වලින් ඈත් වෙන්න ඕන. අන්න ඒ විදිහේ අවශ්‍යතාවයක් ඇති වෙච්ච වෙලාව තමයි අම්මාවත් මරනවා කියලා හිතුවේ. ඒ මරලා ඉවරලා මේ ජරා රස්සාව නවත්තනවා මම කවදාවත් ජීවිතේට මම මෙහෙම කරන්නේ නැහැ කියලා හිතුවා. දෘෂ්ටියෙන් වැහිච්ච හින්දා තමයි අම්මාවත් මරනවා කියලා හිතුවේ. ඒ වෙලාවේදී සිත් පහළ වෙච්ච බව දැනගත මේකෙන් මිදෙන්න ඕන කියලා අන්න ඒ වෙලාවේදී තමයි බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩම කළේ. මහා කරුණාව. එතකොට කෙනෙකුට සසර දුකින් මිදෙන්න කරන උපකාරය තමයි මහා කරුණාව. නැතුව මේ ලෙඩ හැදුනාම බේත් කරන්න යන එක මහා කරුණාව නෙවෙයි. එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේට ඉස්පිරිතාලේ ගාන ගිහිල්ලා ඉවරලා බෙහෙත් දීලා ඉවරලා මහා කාරුණික වෙන්න තිබ්බා. මහා කරුණාව කියන්නේ එහෙම නෙවෙයි, සසර දුකින් මිදෙන්නට කරන මඟ පෙන්වීම, උපස්ථාන, උදව්වයි, උපකාරයයි. ඉතින් සබ්බඤ්ඤුත අනාවරණ කියන ඥාන දෙකකුත් තියෙනවා. මෙන්න මේ කියන ඥාන හයෙන්ම යුක්ත වෙච්ච විශිෂ්ටතර ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් තමයි අපේ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවත් එක්කම මේ විශිෂ්ටතා ඇති කරගත්තා. අන්නේ විශිෂ්ටතා ඇති වෙච්ච පෝය වෙසක් පෝය නිසා තමයි අපිට වෙසක් පෝය මෙතරම්ම වැදගත් වෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා බැරි වෙලාවකත් බුදු වුණේ නැත්තම් වෙසක් පෝය අපිට මෙච්චර වැදගත් වෙන්නේ නැහැ. තවත් රජ කුමරෙක් ඉපදිච්ච දවසක් විතරයි. නමුත් සිද්ධාර්ථ කුමාරයා සම්මා සම්බුද්ධත්වයට පත් වුණ නිසා තමයි එතුමාගේ උපතට වැදගත්කමක් ලැබුණේ. එතුමාගේ පරිනිර්වාණයට වැදගත්කමක් ලැබුණේ. ඒ නිසා වඩාත්ම අපි අගය කළ යුත්තේ ඒ සම්මා සම්බුද්ධත්වයයි. ඒ සම්මා සම්බුද්ධත්වයේ අගය කරමින් බුදුරජාණන් වහන්සේ පුදන්න තියෙන ක්‍රමය තමයි උන්වහන්සේ පෙන්වා දීපු ධම්මාවතේ ගමන් කරන එක. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දහසකුත් මල් අරගෙන ඇවිල්ලා මට පුදනවට වැඩිය මා දේශනා කළ එක දහම් පදයක් හරි තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ තමයි මට කරන ඉහළම උපහාරය, ගෞරවය වන්නේ කියලා. ඒ නිසා බොහෝ දෙනාගේ බෞද්ධ හැඟීම් ප්‍රබෝධමත් වෙන, උද්දීපනය වෙන මේ වෙසක් සමය තුල අර්ධාන්විත විදිහට බුදුහාමුදුරුවෝ
පුදන්න තේරුම් ගන්න. අර්ථාන්විත අවබෝධයෙන් යුක්තව බුදුහාමුදුරුවෝ කවුද කියලා තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ අසම සම වූ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගැලවුම්කාරයෙක් නෙවෙයි මාර්ගෝපදේශකයන් වහන්සේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මේ ලොව පහළ වෙච්ච මිනිසයන්ගේ ප්‍රශ්න තේරුම් ගත්ත ඒ මිනිස් ප්‍රශ්නවලට විසඳුම් සපයපු උත්තරීතර ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දීර්ඝතර ඉතිහාසයකට උරුමකම් කියන සුවිශේෂ උත්තරීතර මිනිසෙක්. බුදුරජාණන් වහන්සේ අන් අයට නැති සුවිශේෂ ඥාන 6කින් අලංකාර වෙච්ච චරිතයකට උරුමකම් කියන උත්තම ගණයේ පුද්ගලයෙක්. අන්නේ උත්තම පුද්ගලයාට උත්තමයාණන් වහන්සේට උත්තම ගෞරව දක්වන විදිහට තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා මේ ශ්‍රවණීය කළ ධර්ම ශක්තිය උපකාර කර ගැනීමට හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න ඕන. අන්න ඒ උපකාර කර ගැනීම තමයි බුදුහාමුදුරන්ට කරන උපකාරයක් වන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං දැනගත යුතු සියල්ල මා දැනගත්තා. භාවේ තබ්බංච භාවිතං වැඩි යුතු සියල්ල මම වැඩුවා. පහා තබ්බං පහීනං මේ ප්‍රහාණය කළ යුතු සියල්ල මම ප්‍රහාණය කළා. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන ඒ නිසයි මට බුදුන් කියලා කියන්නේ. බුද්ධ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය හොඳින් අවබෝධ කරගත්තා. වැඩි යුතු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩලා අපිට ඒ මඟ වඩින්න ඒ මඟ දියුණු කරන්නට අනුදැනව දාලා. ඒ වගේම ප්‍රහාණය කළ යුතු තණ්හාව ප්‍රධාන ක්ලේශ ධර්ම ප්‍රහාණය කරලා අපිටත් ඒ ප්‍රහාණය කරන්න කියලා උපදෙස් දුන්නා. අන්නේ උපදෙස් අනුව අපේ ජීවිත හැඩගස්ව ගන්න හැම දිනාටම දිරිය, සවිය, බලය සැලසේවා, සිත් පහළ වේවා. මේ උදාාරතර කුසල බලයෙන් හැමත හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා.